ජන මන පුබුදන ජන හද අමතන ජන සෙත සලසන ජනරාවය ජන සෙත සලසන ජනරාවය. අයිබෝන් හිතවතුනි, අද පෙබරවාරි මාසේ පළමුවෙනිදා. හරියටම තව දවස් 3යි අපේ නිදහස සමරන්නට දැන් සියල්ල සූදානම්. හැබැයි අපි මේ නිදහස සමරන්නේ අපේ රටේ ආර්ථිකමය වශයෙන්, සමාජමය වශයෙන්, දේශපාලනිකමය වශයෙන් ජයග්‍රහණ වගේම පරාජයන් බොහොමයක් අත්විඳ ගන්නා සමයක. ඒ නිසා පරාජයන් ජයග්‍රහණ බවට පරිවර්තනය කරගන්නටත්, දිනූ නිදහසේ අගය වැඩි කරගන්නටත් ලක්වැසි පුරවැසියන් හැටියට අපිට වෙසෙසින්ම ලොකු උත්සාහයක් ගත යුතුව තිබෙනවා. ලෝක ප්‍රජාව ගෝලීය වසංගත තත්ත්වයෙන් බැටකද්දී ශ්‍රී ලාංකික අපිත් ඒ ගොඩටම එකතු වෙලා අද වන විට රටේ ආර්ථිකමය වශයෙන් පරිහානියට පත්වෙමින් පවතින වකවානුවකයි අපට කතා බහ කරන්නට සිදු වී තිබෙන්නේ. මේක අපේ රටට පමණක් උරුම වෙච්ච කාරණයක් නොවේ. මේ දේශපාලනික වශයෙන් විවිධ මතිමතාන්තර දරන්නන්, විවිධ මතවාද පළ කරන්නේ දේශපාලනික උවමනාවන් සපුරා ගන්නට බව අප ඔබ හොඳින් දන්නා කාරණයක්. එය එසේ වුවත් දේශපාලනය පසෙක තබා රටේ අනාගතය, රටේ සෞභාග්‍ය පිළිබඳව අපිට බොහෝ සිහින දකිමින් ඒ සිහින ක්‍රියාත්මක කරන්නට, ජයග්‍රහණය කරා මෙහෙවන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය තිබෙන ජාතියක් හැටියටයි මෙවර අපි නිදහස් දිනය සමරන්නට බලාපොරොත්තු වන්නේ. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගෙන 1948 පෙබරවාරි 4 වන දින නිදහස් කරගත් මේ ශ්‍රී ලංකා ද්වීපය මෙවර සමරන්නේ 74 වන නිදහස් දිනය. අතීතයේ සිටම අප විවිධ ජාතීන්ගේ ආක්‍රමණවලට ගොදුරු වූ ජාතියක්. ඒ හැම විටම ජාතික නිදහස උදෙසා සටන් කළ අභිහිත රණවිරුවන් සැමරීමට මෙය ඉතාමත්ම හොඳම අවස්ථාවක්. මහාවංශයේ සඳහන් වන පරිදි විජය රජුගේ සිට රජවරු 185 දෙනෙක් වසර 1271ක් මෙරට රාජ්‍යත්වය උසුලා තිබෙනවා. ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසේදී දකුණු ඉන්දියාවේ තන්පොර් ප්‍රදේශයෙන් පැමිණි එළහර වසර 44ක් වලගම්බා රජ සමයේ ඒ වගේම තීයනම් බ්‍රහ්මණයෙකු කැරිලි ගසා රට ආක්‍රමණය කරා. ඉන් වසර 14ක් ක්‍රිස්තු වර්ෂ 972 දී දකුණු ඉන්දීය සොලි හමුදාවක් මුම්මඩ්ඩි චෝලේ මාණ්ඩම් යනුවෙන් මෙරට නම් කොට රට පාලනය කරන්නට උත්සාහ කළා. ඉතින් කීර්ති කුමරු ඔබට මතක ඇති ඉතිහාසය කීවද්දී 1055 දී රට එක්සේසත් කොට විජයබාහු නමින් පොළොන්නරුව කේන්ද්‍ර කොට ගනිමින් රට පාලනය ආරම්භ කළා. මේ විදියට රාජ්‍යාවලියේ සඳහන් වන අතීත සිදුවීම් බොහොමයක් එක්ක අපේ රට 48 නිදහස ලබාගත්තයින් පස්සේ දේශපාලනික වශයෙන් මේ රට පරිවර්තනය වන්නට සිදු වූයේ වෙනත්ම ආකල්ප දරන්නන් පිරිසක් රට පාලනය කරන්නට මුලකුරු ගැට ගසද්දී කියන කාරණය අපි දන්නවා. එදා මෙදා තුර දේශපාලනික වශයෙන් අපි ජයග්‍රහණ බොහොමයක් ලබා ගත්තත් ආර්ථික වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් වර්තමානය වන විට ඊ타මත්ම අපහසු කාල පරිච්ඡේදයක් අපි මේ දැන් ගෙවා දමන්නේ. ඒ නිසා අපිට යලි යලිත් සිහිපත් කළ යුතු වෙනවා ගෝලීය වසංගතයෙන් අපේ රට මුදාගෙන මේ රට ජයග්‍රාහී දේශයක් බවට පරිවර්තනය කරන්නට වත්මන් රජය ගන්නා වූ වෙහෙස මහන්සිය අපි ඊ타මත්ම අගය කොට සලකන අතර එයට ගෞරවය පුද කරමින්
මෙවර 74 වෙනි නිදහස් දිනය සමරන්නට අපි පෙළ ගැසෙන්නට ඕන. මෙන්න මේ කියන අභියෝග බොහොමයක්ම ජයග්‍රාහී මාවතකට එළඹ ගන්නට, එහෙම නැත්නම් ජයග්‍රාහී මාවතකට පිවිසෙන්නට බලාපොරොත්තු ඇතුව. ඒ නිසා ඔබ අප සියලු දෙනාම අප දිනු මේ දේශය, අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපේ යුතුයකම් කොටස අපි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරමු. ගංගාදිය ඇඳි සදා නිල්වන්දිය වැනි කලා බාධක හැම බිඳගෙන යමු යමු ජය තැඹ කරා යමු යමු ජය තැඹ කරා මුතු පරසැලිනා මහසයුරයි රට මැද නිවන් කඳු කරයයි රන් කරලින් සැරසූ කෙත්ඥායයි පිම්බිම අපි මව්බිම ශ්‍රී ලංකාවයි පිම්බිම අපි මව්බිම ශ්‍රී ලංකාවයි දෙසකිතු ගොස නංවා ජය භූමි තලේ මව්බිම සුදිලේ ජය ශ්‍රී ශ්‍රී ලංකා මව්බිම ශ්‍රී ලංකා මව්බිම ශ්‍රී ලංකා මව්බිම ශ්‍රී ලංකා ගීතය රචනා කළේ ඉන්දික ජයරත්න, සංගීතවත් කළේ නාලකංජන කුමාර, ගීතය ගායනා කළේ බර්ට්‍රම් ප්‍රනාන්දු සමගින් දිල්කා විමර්ශනි. අප අපේ 74 වෙනි නිදහස් දිනය සමරන්නට දින 2-3ක් තිබියදී අද දවසේ අපේ රටේ වර්තමානයේ නියෝජනය කරන්නන් හැටියට අනාගතයට සිහින දකිමින් සිටින පරපුරක් හැටියට අපේ යුතුයකම් කොටස හරියාකාරව ඉෂ්ට සිද්ධ කරන්නට, අපේ යුතුයකම් කොටස හරියාකාරව රට වෙනුවෙන් මුදා හරින්නට අපේ සිතැඟි මේ සමාජ තලයට යහපත උදෙසා මුදා හරින්නට සූදානමින් ඉන්න පිරිසක් හැටියට අපේ තිබෙන බලාපොරොත්තු, අපේ අරමුණු සාක්ෂාත් කරගන්නට නම් රට වෙනුවෙන් අප වහවහ පෙළ ගැසිය යුතුව තිබෙනවා. මෙහිදී මා මුලින් සඳහන් කළ පරිද්දෙන්ම ආර්ථික, සමාජීය වශයෙන්, දේශපාලනිකමය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් හැම අංශයක්ම නියෝජනය කරමින්, හැම පැත්තක් පිළිබඳවම කල්පනා කරමින් අපේ යුතුයකම අප රට වෙනුවෙන් ඉටු කළ යුතු වෙනවා. පටු දේශපාලන පරමාර්ථ මුදුන් පමුණවා ගැනීමට මේ අයහපත් කාල පරිච්ඡේදය අවියක් කරගන්නට තවත් පිරිසක් උත්සාහ ගනිද්දී
රටට ආදරය කරන්නා වූ රාජ්‍ය නිලධාරීන්, රටට ආදරය කරන්නා වූ දේශපාලඥයින් බොහෝ දෙනෙක් මේ මොහොතෙත් රට පෙරට තබා කටයුතු කරන බව අප දන්නා කරුණක්. හැබැයි අපි ඉතිහාසයට බිකම් කොට බැලුවහොත් අපේ දේශීයත්වය, අපේ සංස්කෘතිය, අප ලබා තිබූ දැනුම, මේ සියල්ලම මේ රටේ ඉදිරි දියුණුව උදෙසා මුදාහල ශ්‍රේෂ්ඨයන්, එහෙම නැත්නම් ජාතික හැඟීමකින් වැඩ කළ දේශහිතයිශීන් බොහෝ දෙනෙක් අපේ මතකයට එනවා. ඒ අතරෙදි නිදහස් සටනේදී නිදහස 1948 පෙබරවාරි 4 වන දින අපි ලබා ගන්නා මොහොත වන විටත් ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, සර් ඩී.බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන් වැනි අපගේ නූතන නිදහසේ පුරෝගාමීන් තමන් මෙරටට ලබා දුන් නිදහසින් අපි වෙනස්කම් රාශියක් මේ සමාජ තලයේ ඇති කරමින් කටයුතු කරන්නට බලාපොරොත්තු වුණා, කටයුතු කළා. හැබැයි වෙනස්, එහෙම නැත්නම් වෙනත් ආකල්ප කරපින්නාගත් විවිධ ආක්‍රමණිකයන් මෙරට ආක්‍රමණය කරන්නට විවිධ වෙස් අරන් මේ රට වටකොට සිටින බව අදටත් සිහිපත් කරන්නේ කීයෙන් කී දෙනාද? සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික අර්බුද රැසකට අප මුහුණ පාමින් එහි පැටලී සිටින වකවානුවක් තුල එයින් ගොඩ ඒමට අපි අපේ ශක්තිය එකතු කළ යුතු කාලය තමයි දැන් මේ අප අභිමුවෙහි තිබෙන්නේ. ඒ නිසා අපි කතා බහ කරන බොහෝ කරුණු ඔබව දැනුවත් කරන්නට, ඒ වගේම ඔබ වගේම අපද දැනුවත් වෙමින් කටයුතු කිරීම මේ කාලය තුල කෙතරම් සාධාරණද? අපි ඒ පිළිබඳවයි සිතා බැලිය යුතු වන්නේ. 74 වෙනි නිදහස් දිනය සමරන්නට දින 3ක් තිබියදී මේ පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ අදහස් පළ කරනවා. රජය, වත්මන් රජය කෘෂිකාර්මික වශයෙන් රට දියුණු කරන්නට විවිධ යෝජනා හැඩතල නිර්මාණය කළත් එය පටු දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණවා ගන්නට වෙරදරන පිරිසකගේ දැඩි උදහසට හා විවේචනයට ලක් කරන්නේ වත්මන් පරපුරද මේ රට යළිත් අගාධයක් කරා ගෙන යන්නට උත්සාහ කරන මොහොතක. වත්මන් පරපුරේ, නූතන පරපුරේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ ඔවුන් මේ රටේ අනාගතය බාරගන්නට සිටින පිරිසක් හැටියට ඉදිරි කාල පරිච්ඡේදය, රටේ හිමිකාරීත්වය ඔවුන් සතුව තබා ගන්නට නම් මේ අප කියන්නා වූ සකලවිද ආක්‍රමණ අපි මේ රටට ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ දේශීය ආර්ථිකය ගොඩනංවන්නට, දේශීයත්වය මුදුන් පමුණවා ගන්නට, අපේ කම ආරක්ෂා කරගන්නට, අපේ සભ્યත්වය අපි රැක ගන්නට. මේ ආදී වශයෙන් එකී නොකී බොහෝ දේවල් අප අභිමුවෙහි තිබෙන අභියෝග හැටියට ජයග්‍රාහී මාවතකට පෙරලන්නට අපි සිතාගත යුතුයි. 74 වෙනි නිදහස් දිනයට දින කිහිපයක් තිබියදී මේ කටයුතු මෙසේ සැලසුම් කරද්දී වත්මන් රජය නිදහස සමරන්නට මේ මොහොතේදී කටයුතු ලහිලහියේ සූදානම් කරද්දී මා දැන් කැමති ඊයේ දිනේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී වත්මන් තත්ත්වය, මේ තත්ත්වය එසේත් නැත්නම් 74 වෙනි නිදහස් දිනය සමරන්නට කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මේ ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමතිතුමන් චමල් රාජපක්ෂ ඇමතිතුමන් අදහස් පළ කළ ආකාරය. සුබ උදෑසනක් ඔබ හැමෝටම. අදත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ගෙන එන මාධ්‍ය සාකච්ඡාව සමගිනුයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. අත ඉදාමත් වැදගත් දවසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදියට අපිට. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ
74 වන නිදහස් උළෙල පිළිබඳවයි. ඉතින් ඔබ දන්නවා සුපුරුදු පරිදි මෙම සජීවී මාධ්‍ය සාකච්ඡාව POTV channel ලංක 20 event TV ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ YouTube නාලිකාව, ඒ වගේම news.lk, ඒ වගේම Facebook පිටුව ඔස්සේත් ප්‍රචාරය වෙනවා. ඉතින් 74 වන ජාතික නිදහස් දින උළෙල පිළිබඳව කතා කරන්නට අද අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආරාධනා කර සිටියා ගරු ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විශ්‍රාමික, ඒ වගේම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් NHM චිත්‍රානන්ද මහතාට, ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතන්න මැතිතුමාට, ඒ වගේම ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාට, ඒ වගේම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමන්ට අපි ඔබ සැවම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්. එයයි මෙවර 74 වන ජාතික නිදහස් උළෙලේ තේමාව. ඉතින් මා මුලින්ම යොමු වන්නට කැමති මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ගරු රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ට ඔබට ගෞරවනීය ඇරයුම. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් බහුභාග් යන තේමා පාඨය යටතේ අපි 2022 74 වන නිදහස් සමරූල පවත්වනවා. අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අධිරාජ්‍යයට අවුරුදු 133කට වැඩි කාලයක් යටත් පිළිජක් හැටියට තිබිලා 1948 පෙබරවාරි 4 වෙනිදා අපි නිදහස ලබා ගත්තා. ඉතින් මේ සඳහා මේ අවස්ථාවේදී අපි මේ නිදහස් අපේ රටට නිදහස ලබා දීම පිළිබඳව මුල් ආරම්භයේ සිටම ඒ සඳහා නායකත්වය ගත්ත අපේ රටේ ප්‍රධාන විරුවන් පිළිබඳව අපි මේ වෙලාවේ සිහිපත් කළ යුතු තියෙනවා. වගේම නිදහස් ලබා ගැනීම සඳහා එක පුද්ගලයෙක් එක ජාතියක් නෙවෙයි ඒ සඳහා සටන් කළේ. ඒ සඳහා සියලුම ජාතීන් සිංහල, දමිළ, මුස්ලිම් ආදී සියලුම ජාතීන් සියලුම ආගමික නායකයින් එක්සත් නිදහස් ලබා ගැනීම සඳහා කටයුතු කරා. අපි සියලු දෙනාම ඉතා අභිමානයෙන් සිහිපත් කරනවා. අපි මේවර විශේෂයෙන්ම චාම්ප ඒත් තාමත්ම උත්කර්ෂවත් වන්දමින් නිදහස් දින සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. වගේම අද අපි මෙතෙක් කල් අපි නිදහස් දින මේ සිහිපත් කරේ නැත්නම් මල් මාලා දාලා පිළිගත්තේ ගරු මහමාන්‍ය ඩී.එස්.එල් නායක මැතිතුමා පමණයි. නමුත් එතුමා සමග නිදහස ලබා ගැනීමට උර දුන්න තවත් අය හිටියා. ඒ අයත් මෙවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ සිහිවටන ඉදි කළා තියෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම අපි පුෂ්පෝපහාර පුද කරන්න මේ වෙලාව තීරණය කළා. ඒ කටයුතු මේ වෙලාවටම සමගාමීව කරනවා. ඒ වගේම අපේ අනිකුත් මේ සඳහා කැපවෙච්ච නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලන යුගයේදී අරගල කරපු, හිරගෙවල් වල හිටපු, ඒ වගේම තමන්ගේ ජීවිත පූජා කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ කිහිප දෙනෙක් අතරින් මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමිපාණන්, අනගාരിക ධර්මපාලතුමා, ඒ වගේම කර්නල් ඕල්කට් මැතිතුමා, මේ වගේ අයත් අපි මේ වෙලාවේ
ශ්‍රීපත් කරනවා මේ සත්නේදී. වගේම අවසාන කාලයේ මේ TSN එක පැතුමා සමග DB ජයතිලක පැතුමා DR විජේවාදේ පැතුමා ජේම්ස් පීරිස් පැතුමා වේරගම පුංචි බණ්ඩාර පැතුමා කඩාපොළ හිමියන් මේ වගේ ඒ වගේම විදේශිකයන් ටිබෙට් ජාතික ස්පයින් හිමියන් ආදීනුත් මේ වෙලාවේ අපි සිහි කරනවා සියලු දෙනාම. සාද පින්දාස් දින ඒ අපේ සංවිධාන පිළිබඳව අපේ ආරක්ෂක ලේකම්තුමා සදේශ කටුවර රමතන් ලේකම්තුමා ඒ වගේම රථවාහන පිළිබඳව සැලසුම් පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ සියලු දෙනාම මේ පිළිබඳව දැන් අදහස් දක්වනවා ඇති. ඔන්න ඔය විදිහට තමයි 74 වෙනි නිදහස් දිනය සමරන්නට කටයුතු සම්පාදනය කෙරෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු බොහෝ දෙනෙක් අදහස් පළ කළා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමන් වර්තමානයේ මේ කටයුතු ආරක්ෂාව පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන ආකාරයත් රටේ ආරක්ෂාවත් මේ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරයත් පිළිබඳව අදහස් පළ කළා. ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමන් මේ උත්සව කටයුතු සංවිධානය කරන ආකාරය පිළිබඳවත් කතා බහ කළා. ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ අදහස පමණයි අප ඔබට එලෙස ඉදිරිපත් කළේ. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය නුමග නොයන් පුතේ ඔබට රටක් ඇති නුමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ අද කැඩුදේ හිට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන්නසා බිම නොදමන්නසා බිම නොදමන්නසා තරුණ සවිය රට නැගුමට යොදනු සොඳින් සිතා ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා ඔබටයි මගේ පුතා නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ යෝධ මහල් නැහැ කොහෙවත් එක දවසින් සැදුනේ ගඩොලින් ගඩොලක් තබලා සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ සෙමින් සෙමින් බැඳුනේ දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුණේ යන්නේ කොහෙදයි නොමදැන නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ නොයන් ගමන් පුතුනේ
නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ ඔබට රටක් නැති නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් විල්බර්ට් ඇන්තනි ගීතය ගායනා කළේ. අද අපි කතාබහට ලක් කරන්නේ ජනරාවය තුළින් දිනු නිදහසේ අපි අගය රැකගන්නේ එහෙම නැත්නම් අගය වැඩි කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. දැන් අපි දන්නවා අපේ රටේ ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලනමය වශයෙන් බොහෝ සෙයින්ම ලොකු විමර්ශනයකට ලක් කළ යුතු කාලය තමයි නූතන පරම්පරාව සතු කාර්යභාරය හැටියට අපි දකින්නේ. මේ විමර්ශනයට ලක් කළ යුතු කාර්යභාරය එහෙම නැත්නම් මා මේ කී සෑම කරුණක් කෙරෙහිම අපි එකින් එකට ඉතා සියුම්ම විමර්ශනය කළ යුතුයි. සිතා බැලිය යුතුයි. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ දිනු නිදහසේ අගය අප වැඩි කරගත යුතු වන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව. අපි නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වෙනිදා. දැන් අවුරුදු 74ක් සමරන්නට ආසන්නයි. නමුත් ඒ දිනු නිදහසේ අගය වැඩි කරගන්නට අපේ යුතුයකම් කොටස අපි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරාද? අපේ වගකීම් කොටස රට වෙනුවෙන් අපි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරාද? කරනවද? මේ පිළිබඳව තමයි අපි විමසා බැලිය යුතු වන්නේ. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අදහස් පළ කරන්නට ආරාධනා කළේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියට. ආයිබෝවන් මහාචාර්යතුමියනි. ආයිබෝවන්. හොඳයි මහාචාර්යතුමියනි, ඇත්තටම මේ අපේ යුතුයකම් කොටස අපේ වගකීම් සමුදාය අවුරුදු 74ක් සමරන මේ අවස්ථාවේදී නිදහස ලබා අපි හරියාකාරව එදා මෙදා තුර ඉෂ්ට සිද්ධ කළාද? අපිට කොතනද වැරදුනේ? අපි කොයි විදියටද අනාගතයට එබිකම් කළ යුතු වන්නේ, සැලසුම් කළ යුතු වන්නේ? ඔව්, දැන් වර්තමානය ගැන කතා කරනකොට අපි අද දකින්න ශ්‍රී ලංකාවේ තියෙන බොහෝ ප්‍රශ්න නිසා කෙනෙක් කියන්න පුළුවන් දැන් නම් ලංකාව නිදහස ගැන කතා කරන්න වැඩකුත් නැහැ. අපි මේ ගැන ඉතාම කනගාටු වෙන්න ඕනේ කියලා පටන් ගන්න පුළුවන්. නමුත් මම පුංචි කාරණාවක් මෙතෙන්දි මතක් කරන්න ඕනේ. පළවෙනි වතාවට නිදහස කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම නිදහස කියලා අපි මේ සමරන උත්සවාකාරයෙන් සමරන්නේ වර්තමානයේ අපි මේ සමරන උත්සවයේ අරුත හැටියට අවබෝධ කරගන්න ඕනේ. මේ අපි අධිරාජ්‍යවාදී පාලනයෙන් විලා ලාංකික කණ්ඩායමක් නැත්නම් ලාංකිකයන්ට පාලනයේ අයිතිය ලබා දීම. එතකොට නිදහස කියලා කියන්නේ ස්වෛරීත්වය. එහෙම නැත්නම් නොබැඳි බව. ඒතර අපිට මේ ස්වෛරීත්වය සහ නොබැඳි බව කියන එක එදා ඒ ලබාගත් 1948 අපිට ලැබුණද ඒ එදා පටන් අද වෙනකොට අපි මේ ස්වෛරීත්වය සහ අපි බලාපොරොත්තු වෙච්ච නොබැඳි බව, ඒ කියන්නේ නොබැඳි බව කියලා කියන්නේ වෙනත් රටවල් වලට බැඳිලා එහෙම ඉන්න තත්ත්වයෙන් අපි නිදහස් වෙනවද කියන කාරණාව පිළිබඳව අපි සලකා බලන්න ඕනේ. ඇත්තටම මේ ගෙවුණු කාල පරාසය තුළ බැලුවාම 48 ඉඳන් 70 ගණන් විතර වෙනකන් මේ මගේ පෞද්ගලික අදහස් මම කියන්නේ මම මගේ කියවීම තුළ ඉඳලා එතකොට 70 ගණන් විතර වෙනකොට ලෝක ප්‍රවණතාවයත් එක්කම තමයි මේ අපි හැමදේම ගනුදෙනු කරලා තියෙන්නේ. දැන් ඒ කාලේ ලෝකයේ තිබිච්ච දේශපාලන ප්‍රවණතාවයන් තුලින් තමයි අපේ රටට ඔය වාමාංශික දක්ෂිණාංශික කියන මේ මතවාදයන්ගේ ප්‍රවාහයන් ලංකාවට ඇවිල්ලා ඒ තුලින් තමයි මේ නිදහසත් ගමන් කරේ අද වෙනකන්. ඒ තුලින් අපි හදාගත්ත කිසියම් ක්‍රමවේදයක් මුල් කාලවල මේ රට මෙන්න මේ කාලයට මෙහෙම කරගන්න ඕනේ කියලා මුල් කාලීන කිසියම් වූ ප්‍රතිපත්තිමය නොවුනත් ජාතික ප්‍රතිපත්ති නොවුනත් කිසියම් වැඩපිළිවෙලක ආරම්භයක් අපි දකිනවා. ඒ ආරම්භයේදී හොඳ පැත්තකුත් තියෙනවා. ඒ වගේම වර්තමානයේ දක්වාම ඉතාමත්ම නරක විදිහට ගලාගෙන ආපු නරක ආදර්ශයනුත් තියෙනවා. ඒ නිසා අපි මේ නරක ආදර්ශයන් හඳුනාගෙන හොඳ ආදර්ශයන් ඉදිරි වර්ෂ සඳහා ඉදිරි පරම්පරාව සඳහා තවත් වැඩි දියුණු කර ගැනීම තමයි ඔබේ මාතෘකාව යටතේම අපි කරගත යුතුනේ. දැන් අද වෙනකොට මම සතුටු වෙනවා එක් කාරණාවක් ගැන මොන අධ්‍යයන තිබුණත් ලංකාවේ මාතෘ මරණ සංඛ්‍යාව පරණ
මුල් කාලවලට වඩා මාතෘ මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා, ලදරු මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. මිනිසුන්ගේ නැත්නම් ජීවන අපේක්ෂාවන් මේ වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ පැත්තෙන් අපි නිදහස ඇතුලේ යම් තාක් දුරකට ගමනක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අධ්‍යාපනය ගත්තාම අපි ඔය කොච්චර කිව්වත් අධ්‍යාපනවාදීන්ගෙන් හරි කාගෙන් හරි අපි බාහිර ලෝකයෙන් ලබාගත් අධ්‍යාපනයේ යම් ප්‍රවණතාවයන් අපි යම් තාක් දුරකට ළඟා කරගෙන තියෙනවා. දැන් සෑමට අධ්‍යාපනය කියන එක ලෝකේ පුරාම මේ තියෙන මාතෘකාවක්. ඒ කියන්නේ යුනෙස්කෝ එකෙන් කියනවා සෑමට education for all. එතකොට ඒ தත්ත්වය අපේ රටේ නීතිගත කරගෙන අපි ඒ தත්ත්වය අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ගමන් මාර්ගයේදී දේශපාලන ප්‍රවාහයේ විවිධ කලබගෑනි ඇති වෙච්ච නිසා විවිධ අපේක්ෂා භංගත්වයන් ඇති වෙච්ච නිසා ස්වාභාවිකය සහ මිනිසා විසින් ඇති කරගත්ත විපර්යාස නිසා අපි යම් දේවල් ළඟා කර ගැනීමේ දුර්වලතාවයකට පත් වෙලා තියෙනවා. මම අර මුලින් කියපු සාධනීය කාරණා එක්ක බැලුවාම අද වෙනකොට අපිට ළඟා කරගන්න බැරි වෙච්ච ප්‍රධානම බලවේග නැත්නම් අපේ කාරණා දෙකක් හැටියට දේශපාලන වශයෙන් අපි ඒත දියුණු තත්ත්වයකට නැහැ. ඒ වගේම ආර්ථික වශයෙන් අපි රට ගොඩගන්න අපි මේ හොඳ තැනකට ඇවිල්ලා නැහැ. මොකද මුල් කාලේ ඉඳලම අපිට ආර්ථිකය පිළිබඳව සහ දේශපාලනය පිළිබඳව අපි හැම දෙයක්ම ගත්තේ මේ බටහිර ලෝකයෙන් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදීගෙන් හෝ වෙනත් රටකින් මිසක් අපේ රට ඇතුලේ හැදිච්ච දේවල් එක අපේ රට ඇතුලේම ගොඩනැගිච්ච සංකල්ප හැටියට මේවා මතුනේ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් ආර්ථික කාරණාව හුඟක් වෙලාවට මේ බටහිර ලෝකයේත් එක්කම ගමන් කරන ගමන් මාර්ගයක තමයි මේ රටට ඇවිල්ලා තියෙන්නේ. මේ රට අනුගමනය කරේ. ඒතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය අපි මේ අවසාන දශකයේ නැත්නම් 1900 මේ 2015 16 වගේ වෙනකොට අපිට මූල්‍ය ආර්ථිකයට ඇවිල්ලා අපි මහා විනාශයක් කරගෙන තියෙනවා කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපි දැන් මුල් කාලවල දේශපාලන සහ ආර්ථික කාරණා දෙක දුර්වලතා පිළිබඳව මම මතුවරන ගන්නේ දැන් දේශපාලන වශයෙන් බැලුවොත් අපි අපේ නායකයන් පිළිබඳව ඇත්තටම මගේ පෞද්ගලික අදහස ඇටියට ඉතාම පොඩි දේවල් වලින් රටට සම්මාදන් වුණා කන්ට්‍රිබියුට් කරා විනා මහා පරිමාණයේ දැක්මක් සහිත නායකයෝ අපිට හිටියද කියන එක මට නම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි නිදහසේ පියා කියලා හැමරුවට නිදහසේ පියාට ඔක්කොම දේවල් කරන්න සිද්ධ වුණේ ඔය කොච්චර නිදහස් වුණත් අධිරාජ්‍යවාදීන්ගේ යම් මත අතපෙවීම ඒ වගේ දේවල් මත ඒ ගැටුම් වලට මැදිහත් වෙමි. ඊළඟට පසු කාලීනව මම හිතනවා 60 70 වගේ වෙනකොට මගේ දැක්මේ හැටියට මගේ කියවීම හැටියට ඒ ආපු ගමනේ දේශපාලන සහ ආර්ථික මේ වශයෙන් අපි හිතාමත්ම සතුටුදායක තත්යකට පත් වෙනවා. එදා තිබුණු තත්ත්වය ඒ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැදිනියගේ ඒ වගේම SWD බණ්ඩාරනායක මහතාගේ යුගවලදී යම් සාධනීය දේවල් මේ නිදහස ඇතුලේ අපි ලබා ගත්තා. දැන් හුඟක් වෙලාවට ඔය බස් ජනසතු කිරීමේ ව්‍යාපාර ඊළඟට ඊට කලින් මේ හා සමගාමීව සහ ඊටත් කලින් ඔය ජනපද ව්‍යාපාර මහවැලිය ඔය වගේ යම් සාධනීය දේවල් අපි කරගෙන එන ගමම්ම තමයි අපිට අතපසු වෙච්ච ලොකුම දේ තමයි දේශපාලන වශයෙන් බුද්ධිමත් පරම්පරාවක් පාලක පක්ෂයක් සහ ජනතාවක් අපිට ගොඩනගා ගන්න බැරි වුණා. ආර්ථික මේ වශයෙන් අපට අදාළ ආර්ථිකමය මේ ප්‍රවණතාවයකට අපිට එන්න බැරි වුණා. දැන් ඔය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේදී මම ඊටාත්ම අද අපි කනගාටු වෙන්න ඕනේ එතුමියගේ තිබුණා හොඳ ප්‍රතිපත්ති මාලාවක් දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා. එදා ඒ වෙලාවේ අපේ මිනිස්සුන්ට අන්න එතන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් පාලකයන් තමයි වැරදි කියන එක වැරදිනේ. අපි මිනිහෙක් හදලා හිටියේ නෑ. දේශපාලනයේ විසින් මිනිහෙකුට මිනිස්සෙක් අපේ රටට අවශ්‍ය පුද්ගලයා අපි හැදුවේ නෑ. ඒක දේශපාලකයෝ නොකරපු ප්‍රධානම කාරණාව. මේ පක්ෂ දේශපාලනයේ ඇතුලේ පක්ෂයකට ගත්ත මුල ඉඳලම පක්ෂ වලට බඳවාගත්ත කණ්ඩායම් සහ පාර්ලිමේන්තුවේ යැවිය යුත්තේ කවුද කියන කාරණාව පක්ෂ නායකයින් සහ දේශපාලනයේ විසින් ඉතාමත්ම අවිධිමත් විදිහට භාවිතා කිරීමේ ප්‍රතිඵලය අද වෙනකම් අපි මුක්ති විඳින්මින් ඉන්නවා. අදත් අපිට පාර්ලිමේන්තුවක් ඇතුලේ බුද්ධිමත් කණ්ඩායමක් දකින්න නොලැබෙන්නේ එදා ඒ නායකයින්ගේ සහ පක්ෂ දේශපාලනයේ තිබිච්ච දුර්වලකම්. මෙන්න මේවා තමයි අපිට වැරදුන තැන්. අපි හදා ගන්න ඕන තැන්. මොකද පක්ෂ දේශපාලනයේ විසින්
දැන් අපි අද මම ඉතාලම සරලව කියනවා නම් මිනිස්සුන් දැන් කතා කරනකොට කියනවා ඕගොල්ලෝමනේ මිනිස්සුමනේ මේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවුවේ කියන කතාවක් කියනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මිනිස්සුන්ට යවන්න සුදුසු පුද්ගලයා තෝරන්නේ පක්ෂයෙන්නේ. එතකොට දේශපාලනේ වරද්දාගත්ත දැන් ඔන්න උතන මට උදාහරණ කියන්න පුළුවන්. මම මේක මේ රිවිර මට මතක විදිහට පත්තරේ සහ පොතකත් මේක අච්චු ගහලා තිබු පොතකත් තියෙනවා. SWRD බණ්ඩාරනායක මහත්මයාගේ කාලේ ඔය මේ සමහර වෙලාවට වේදිකාවල අපි හිතනවානේ බණ්ඩාරනායක මහත්මයා කිව්වහම ගාත් දේවල් කරපු කෙනෙක්. නමුත් එක වැරද්දක් වුණාම ඒ වැරද්ද දිගින් දිගටම අද වෙනකම්ම බලපාන තත්ත්වයකටපත් වෙලා තියෙනවා නම් ඒක අපි හදා ගන්න ඕනේ. එතුමාගේ වේදිකාවක කවි කියපු කෙනෙකුට අඬ ගහලා දෙනවා පාර්ලිමේන්තුවෙන් දෙන්න වරප්‍රසාදයක්. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති කාලේ එතුමා මේ අර මම හිතන්නේ ඔය සිරිකොතවලු ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ විනාඩි 10ක් කරේ තියාගෙන හිටපු මිනිස්සෙකුට දුන්නා මේ අධ්‍යක්ෂක දූර 5ක් නැත්නම් 7ක්. ඔහුට 8 පන්තියටවත් ගියේ නැති මිනිස්සෙක්. ඒතර මෙන්න මේවා තමයි මේ මුල් කාලවල ඉඳන්ම දේශපාලනය අපි වරද්දාගත්ත තැන්. අදවත් අපි කවුරුත් කතා කරන්නේ නැහැනේ. මේක තමයි තියෙන ලොකුම වරපතල ප්‍රශ්නේ. අද වෙනකන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන මේ නූගත් නොවැදගත් වැඩකට නැති මිනිස්සුන්ට අපි බැන 225ම මේ පාර්ලිමේන්තුවත් එක්ක ගිවෙන්න ඕන කියන එක නෙමෙයි වැඩේ. ඒ කියන්නේ ඒක නොදන්නකම. එතෙන්ට ගෙනාපු පාර අපි හදාගත්තේ නැහැ. ඒක තමයි දේශපාලනේ එක පැත්තකින් මම දකින ලොකුම දුර්වලකම. අපි දේශපාලන පක්ෂ නායකයින් සහ ඔවුන්ගේ දැක්මක් නොතිබීම සහ මේ පාර්ලිමේන්තුවට යැවිය යුතු රට පාලනය කළ යුතු පුද්ගලයන් තෝරා බේරා ගැනීමේදී කිසිම වග විභාගයක් නැතුව Tamanට උදව් කරන දේශපාලකයන් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිඵලය අදත් අපි භුක්ති විඳිනවා. අපි 74 වෙනි මේ නිදහස් දිනේදී අනිවාර්යෙන් පක්ෂ දේශපාලකයන්ට කියන්න ඕනේ මෙතනින් අපි අනිත් පැත්තට මේ පාර්ලිමේන්තුව හරවන්න උත්සාහ ගන්න ඕනේ කියලා. ඊළඟට මම දකිනවා මම මුලින් අර කිව්වා වගේ සාධනීය දේවල් එක්කම ආපු තව ලොකු ආර්ථික සහ දේශපාලන ප්‍රවාහයේ ලොකුම පෙරළිය සිද්ධ වුණේ 1977 මේ විවිධ ආර්ථිකයේ ලංකාවට මේ හඳුන්වා දීම. ඒතර මේ විවිධ ආර්ථිකයේ හඳුන්වා දීම සමග මේ ප්‍රවාහයේ එන ලෝක ප්‍රවාහයත් එක්ක මේක ලංකාවේ ඇති වෙච්ච එකක් හැටියට අපි හිතුවට ඒක එන්නේ ওই කාර්මික විප්ලවයෙන් පස්සේ ප්‍රාග්ධනය සහ කාර්මික විප්ලවය කියන කාරණා දෙක උඩ ලෝකේ යුරෝපා රටවල සහ ඇමරිකාවේ ලොකු වෙනසක් ඇති වුණා. ඔය විශේෂයෙන් යුරෝපා රටවල. ඒකට ඒකේ ලොකු ආර්ථික වශයෙන් ලොකු අතිරික්ත මුදලක් ප්‍රාග්ධනයක් ඒ රටවල වලට එකතු කරගන්න පුළුවන් වුණා. ඒත් ඒ ප්‍රවාහයේ ලංකාවට එනකොට ওই සමහර දේවල් වලට මේ ෆන්ඩ් හැටියට නැත්නම් උපකාර හැටියට මේ රටවල වලට ඒ සම්සල්ලි පොම්ප කරන කාරණා මේ සිද්ධිය හේතු කරගෙන මේ විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටේ ආර්ථිකයේ බරපතල ඛේදවාචයකටපත් වුණා. ඒක මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයන් ඔක හොඳට විග්‍රහ කරන්න දන්නවා. මම ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වුණාට මම දකින්නේ එදා ලංකාවට අවශ්‍යව තිබුණු දේශීය ආර්ථිකයේ සමග එකපාරටම විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නාම මොකක් වෙයිද කියන එක කවුරුවත් feasibility report කියලා අපි කතා කරන්නේ පෙර හොයා බැලීමක් නැතුව මේ හඳුන්වා දීම ඉතාමත්ම බරපතල තත්යකටපත් වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි අත්විඳින්නේ. අවුරුදු 47 තිස්සේ අපිට හදාගන්න බැරි වෙච්ච ආර්ථික ගමනේ තියෙන ඛේද වාචකයේ මුල ඇති වුණේ ඔන්න ඔය විවෘත ආර්ථික හඳුන්වා දී. ඒකෙන් වෙච්ච දේ තමයි දේශීය ව්‍යාපෘති සියල්ල නැති වෙලා කියන්නේ. අපිට තිබිච්ච අපේ තිබිච්ච සමාගම් අපේ තිබිච්ච කර්මාන්ත ශාලා ඔය සියල්ල නැති වෙලා නොවැදගත් දේවල් වලට සල්ලි වලින් නැත්නම් මේ මූල්‍යමය වටිනාකමක් ඇති දේවල් වලට මූල්‍යමය ධනවාදයකුත් එක්ක ලංකාව ගමන් කරන්න පටන් ගත්තා ලිබරල් ආර්ථිකයයි ඔය වගේ නොයෙක් දේවල් වලින් කියාගෙන. දැන් ඒක ලංකාවට හරියට ගලපගන්න බැරි වුණා. මේකේ ප්‍රතිඵලයනේ අපි අද අත්විඳින්නේ. එදා ඒක දේශීය ආර්ථිකයත් එක්ක මිශ්‍ර කරලා ටිකෙන් ටික ඕක ප්‍රෙදෙන්ට් මේ ප්‍රගතියත් එක්ක ගෙනියන්න ඕන කියන ආර්ථික දැක්මක් එදා දේශපාලකයන් තුන තිබුණේ නැහැ. මෙතනදී මේ ජනතාවට මුකුත් කියන්නත් බෑ. මොකද ජනතාවට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් අපිට අපේ අධ්‍යාපන වරප්‍රසාද ලැබියත් බොහොම කෙටි කාලයක් අවුරුදු 30 40ක් වගේ කාලයකදී හුඟක් බුද්ධිමත් පරම්පරාවක් හැදුණයි කියලා අපිට හිතන්න අමාරුයි.
හැබැයි බුද්ධිමතුන් වගේ කියන්නේ මේ බුද්ධිමතුන් ඔක්කොම හැදුනේ පිට රටවල් වලින් විදේශ රටවල් වල මේ ඉගෙනීමෙන් පස්සේ තමයි ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ මතවාද ලංකාව පුරා ප්‍රචලිත කරන්න ගත්තේ. ඒ නිසා සමාජීය වශයෙන් එදා තිබුණ මන්දගාමී ගතියට මන්දගාමී ගමනට දේශපාලන සහ ආර්ථික කියන කාරණා දෙකේදී සමාජයට කරන්න දෙයක් තිබුණේ නැහැ. දේශපාලකයන්ගේ දැක්ම ඊටම දුර වුණා. ඊට පසු කාලීනව අපි මෑත කාලීන බැලුවොත් 2000 ඉඳලා වර්තමානයේ දක්වා එනකොට ඊටාත්ම ලෝකයේම වෙනස් වෙච්ච ওই ගෝලීයකරණයට නතු වෙච්ච පශ්චාත් නූතන තත්ත්වයට පත් වෙච්ච ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණේ. එතකොටත් මම දකින්නේ ඒ කාරණාවලදී මම නම් ගම් වශයෙන් කියන්නේ නැති වුණාට එදාපත් වෙච්ච පාලකයන් පත් කර ගැනීමට ජනතාව බැලුවේ මේ පැත්ත නැත්තම් අනිත් පැත්තෙන් අපිට ප්‍රයෝජනයක් වෙයි. අර පැත්තෙන් නැත්තම් මේ පැත්තෙන් අපිට ප්‍රයෝජනයක් වෙයි. ජනතාවගේ ළඟ තිබුණේ ඊටාම සුළු බලාපොරොත්තු. ඒ කියන්නේ එදිනෙදා දිනපතා ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයන්. ඒ කියන්නේ කන බොන දේවල්, හාල්, තේරුව, ඔන්න ඔය වගේ දේවල් තමයි එදා අද වෙනකම්ම ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍යයකින්. එතකොට ඒ නිසා ජනතාව පැත්තෙන් බැලුවත් ජනතාවත් ඉතාමත්ම වේගයෙන් දේශපාලන අවබෝධයක් තිබුණ කණ්ඩායමක් හැටියට මේ රටේ ජනතාව ගොඩ නැගුණේ නැහැ. ඊළඟට ඒකට හොඳම ඒකේ ඉතාම හොඳ ප්‍රතිඵලය ගත්තේ ප්‍රයෝජනය ගත්තේ දේශපාලකයන්. එතකොට 2005 ඉඳලා වර්තමානයේ දක්වා එනකොට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අද වෙනකොට අපි වරද්දාගත තැන්වල උපරිමයට ලං වෙලා තියෙනවා. ඒ කියන්නේ උපරිමය කියලා කියන්නේ මම මෙතනින් අදහස් කරේ රට දැන් යන්න ඕනේ අවුරුදු 74කින් පස්සේ යන්න ඕනේ මේ ඇෆ්ගනිස්තානයටත් පහත් තැනකට වැටෙන්න නෙමෙයිනේ. ඉතියෝපියාව කියලා කිව්වහම මේ දවස්වල ඉතියෝපියාව කියන්නේ තාමත්ම දිලිඳු එහෙම නැත්නම් නොදියුණුම රටක් හැටියට ලෝකේ කන්ඩෙම් වෙච්ච රටක් හැටියට හඳුනනවා. අද ඉතියෝපියාවට සමාන කරන ලංකාවක් ඇති වුණා කියලා කියනවා නම් ඒකකොට ලෝකේ නැත්නම් ලෝකේ දර්ශක වලින් රට පහළට වැටලා තියෙනවා නම් අපි අද අවබෝධ කරගන්න ඕනේ කොතනද වැරදුනේ කොතනද අපි කොහාටද ආයෙත් කියන කාරණාව පමණමයි. ඒ නැතුව මම හිතනවා මේ හුඟක් ඔය සංදර්ශන කියලා ලොකුවට මේවා සමරන්න තරම් තත්ත්වයක අද තියෙනවද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. මොකද මම දකින්නේ නෑ ලංකාව ඒ තරම් හොඳ තැනක ඉන්නවා කියලා. මොකද මිනිස්සු ඇත්තටම සංවර්ධනය කියන කාරණාව පිළිබඳවත් මම හිතන්නේ ලංකාවේ දේශපාලනය තුල හරි කියවීමක් එහෙම නැත්නම් හරි දැක්මක් තිබුණාද කියලා. දැන් 1960 තමයි සංවර්ධන දශකයේ හැටියට යුනෙස්කෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයටපත් කරන්නේ. ලංකාවත් ඒක බාරගත්තා. ඊට පස්සේ 2000 ගණන් වෙනකොට මිලේනියම් ගෝල්ස් කියලා හඳුන්වලා දුන්න දේවල් ලංකාවේ දැන් ඔය ලංකාව ඇතුළු උගා කටවල වලට මේව හඳුන්වලා දුන්නේ හොඳ පරමාර්ථ ඇතුව. ඒත් මේ පරමාර්ථ සමහර රටවල් ඉෂියු කරගත්තා. අපේ රටවල් වලට ඒව කරගන්න බැරි වුණා. ඒකේ පළවෙනිම කාරණාව තමයි දිලිඳු බව අඩු කර ගැනීම. eradication of poverty. දැන් poverty එක නැත්නම් දිලිඳු බව නැති වෙලා තියෙනවද? දිලිඳු බව අද වෙනකොට බරපතල විදිහට අපිට පේන්න දකින්න ලැබිලා තියෙනවා නම් අපි ඒවා achieve කරගෙන නැහැ. අපි ඒවට ළඟා වෙලා නැහැ. එහෙමනම් ඔව් මේ මහාචාර්යතුමියනි දැන් ඇත්තටම ඔබතුමිය හොඳ මතකයක් යලිත් වතාවක් අපේ හිතවලට ආරෝපණය කළා. 1956 SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හඳුන්වා දුන්නු දැන හෝ නොදැන හඳුන්වා දුන්නු ඒ පිළිවෙත් සමුදාය ඉදිරියට ගෙන යන්නට සිරිමාවෝ මැතිනිය කටයුතු කරපු ආකාරය. එතුමියගේ කාලේ දේශීය කර්මාන්ත නගා සිටුවා. දේශීය කර්මාන්ත ආරම්භ කළා. ඒ දේශීය කර්මාන්ත තුල අපිට හොඳ අපනයන ආර්ථිකයක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් ලැබුණා. වර්තමාන වන විට මේ තත්ත්වයේ දේශපාලනික වශයෙන් හිතා කටයුතු කිරීම තුල නේද මේ ආර්ථික අවපාතය කරා රට දැන් එද වැටෙන්නට පටන් අරගෙන තිබෙන්නේ. ඔව් මම දකින මේකේ කාරණා දෙකක්. එකක් තමයි පළවෙනිම කාරණාව තමයි දේශපාලකයා ඊට දූෂිත විදියට කොමිස් පිළිබඳ මේ ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔය හැම ආයතනයකම තියෙන හැම ආයතනයකම ඉන්න නිලධාරිවාදී ඔය දෙක අද බරපතල විදියට ලංකාවේ හැම ශේෂ්ත්‍රයකම කඩා වැටීමට බලපෑමක් කරලා තියෙනවා. නෑ කියලා කිව්වට ඕන තරම් මේ දවස්වල කතා වෙන දේවල් වලින් අපිට තේරෙනවා. ඔබ නිකන් හිතන්නේ ඔය වෘත්තීය සමිති එක අපි විදුලි බල මණ්ඩලය ගන්න විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කීපයක් තියෙනවා. ඉංජිනේරු සංගමයේ සහ තවත් පහත
ඊට පස්සේ ඉන්න කණ්ඩායම් වල සංගම් තියෙනවා. මේ එක සංගමයක් කියනවාද පුනර්ජනනීය බලශක්තියට තල්ලු කරගෙන රජයට තල්ලු කරගෙන යන්න මේ පාට බහිනවද කියලා බලන්න. මොනවටද මේගොල්ලෝ පාට බහින්නේ? එක්කෝ මේ සමාජිකයෙක් පත් කෙරුවාම. එහෙම නැත්නම් තමන්ගේ බඩට නැත්නම් තමන්ට පාඩුවක් වෙනවනම්. රට පිළිබඳව වෘත්තීය සමිතියක් පාට බහැලා කියන්නේ කොහෙද? අර පුත්තලෙමේ තියෙන ගෑස් නිදි ටික පල්ලෙහා එළියට ගන්න කියලා මොන සමාගමද මොන වෘත්තීය සමිතියද කියලා බලන්න අරගල කරන්නේ. ඊළඟට මේ තිරිකුණාමලේ තියෙන අර පොස්පේඩ් නිදි අපිට තියෙන මිනිරන් ඔය ඕවා non renewable කියන එකයි renewable කියන එකේ ඔය සංවර්ධනයේදී කතා කරනවා මේ පරිසර වේදියේ එහෙම කතා කරනවා non renewable වනාන්තරයක් කපලා දැම්මම ඒක වනාන්තරය හදා ගන්න පුළුවන් renewable non renewable ඒවා අපේ රටේ සම්පත් හැටියට නිදන්ගත වෙලා තියෙන නිදාන හැටියට පොළොව යට තියෙනවා. එක වෘත්තීය සමිතියකින් කියනවාද බලන්න මේක ගන්න කියන එක දේශපාලන පක්ෂයකින් යනවාද මං කියනවා දැන් ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට මම මේ නමම කතා කරන්නේ ඒගොල්ලෝ හුඟක් මේ රට දැය වෙනුවෙන් කතා කරන නිසා ඔවුන්වත් ඇවිල්ලා කියනවාද බලන්න මේ අඩුතරමින් මෙන්න මේ ගෑස් මේවට කාට හරි දේශීය වශයෙන් ආයෝජනය කරන්න කැමති කෙනෙකුට හරි දීලා මේක රජයේ ආධාරයි මත මේක ඉදිරියට මේක පටන් ගන්න කියලා කියන කෙනෙක් ඉන්නවද බලන්න. හැම කෙනාම බලන්නේ හැම තැනම බලන්නේ ඊටාම ලාභයට කොහෙන් හරි රටකින් මිලදී ගන්න. ඊට වැඩි අපේ රටේ කර්මාන්ත පටන් ගන්න කොච්චර දේවල් තියෙනවද? හැබැයි එකක් සතුට වෙන්න පුළුවන් දැන් එතනෝල් ගෙන්නන්නේ මම දන්න විදිහට යූරියා කම්මලක් තිබුණානේ අපිට. කොහොම මේ යූරියා කම්මල? ඕක පටන් ගන්න බැයිද? ඇයි මේ යූරියා වලට රුපියල් 20000 ගණන් මේ මිනිස්සු මේ අසරණ ගොවියෝ ගෙවන්නේ? යූරියා කම්මලක් පටන් ගන්න බැරි කමක් නැහැ. ඊළඟට මේ ආණ්ඩුව එනකොටම කියපු දේ තමයි ওই චන්න ජයසුමන මහත්තයා හැම කිව්වා අපි ගෙන්නන බෙහෙත් වලින් අපි භාගයක් විතර ගන්නවා මේකේ හදන්න පටන් ගන්නවා. ඇයි අපිට මේ අපේ බෙහෙත් පැනඩෝල් පෙට්ටක්වත් හදාගන්න තාම බැරි වුණාද? ඊළඟට ওই ඉන්දියාවට ගිහින් බැලුවම ඉන්දියාවේ පොඩි ගෙවල් වල හිටන් මේ බෙහෙත් පෙට්ටි හදනවා. එතකොට තව කොච්චර දේවල් අපේ රටේ කරන්න කර්මාන්තශාලා පටන් ගොත් තිබිච්ච කර්මාන්තශාලා ওই මම හිතන විදිහට මේ අපේ මේ ඔය මේ ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ වෙනකම්ම වගේ ඔය කර්මාන්තශාලා හුඟක් තිබුණා. ඉතින් මේ කර්මාන්තශාලා සමහර ඒවා පණ ඇදයද වගේවත් තිබුණා. ඉතින් මේ කර්මාන්තශාලා තුනී නෑලි සංස්ථාව තුනී පේපර් කෝපරේෂන් ඔය වගේ දේවල් තිබුණානේ අපේ රටේ. ඉතින් මේවා නැවත වතාවක් පුළුවන් දේවල් මම හිතන්නේ එක සීනි කම්මලක් කන්තලේ නෙමේ මොකක් හරි එක සීනි කම්මලක් දැනට ක්‍රියාත්මක වෙන ඒ වගේ අඩුම තරමින් මේ කර්මාන්තශාලා ටික එකපාරට එක රැයකින් උඩට ගන්න බෑ. හොඳ feasibility report එකක් කරලා පුළුවන් මට්ටමින් ගන්න කියලා මේ රටේ ජනතාව දැන් අපිට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ ජනතාවවත් මැදිහත් වෙලා රජයට බර කරන්න මෙන්න මේවා පටන් ගන්න කියලා. මොකද රජයේ දැක්මක් නැත්නම් ඇමතිවරුන්ට පේන්නේ නැත්නම් ඉහළ නිලධාරීන්ට මේක පේන්නේ නැත්නම් අඩු ගානේ ජනතාවවත් මේ රටේ මිනිස්සුන්ව උනන්දු කරවලා මේකට මේ පෙළපාලියන්න ඕනේ මං හිතන්නේ ඔන්න ඕවට. ඇත්තටම හොඳ තැනකට අපි ගෙනාවේ. ජනතාවගේ උනන්දුව උද්ඝෝෂණ පැවැත්වීම මේ සියල්ල කෙරෙන්නට ඕන. අපේ රට අනාගතය කරා මෙහෙවන්නට. එසේත් නැත්නම් මේ උද්ඝෝෂණ සියල්ල පරිවර්තනය විය යුත්තේ රටේ දියුණුවට මිසක් දේශපාලනික අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට නොවන වග තමයි පැහැදිලිවම මේ කතාබහේ අවසානයේදී අපිට සඳහන් කරන්නට සිදුවන්නේ. මහාචාර්ය අජන්තා හපුආරච්චි මැතිනියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපත් එක්ක මේ අදහස් ඉදිරිපත් කළාට. දිනු නිදහස අර්ථ ගන්නවන්නට අපේ යුතුයකම් කොටස අපි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරමු. එයයි අපේ පරමාර්ථය විය යුත්තේ. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි ජාතිය ජයින් උදාරයි යශෝ කැල්වර ජෝතිය පිනෙන් උදාරයි
වන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලු වරදෝතිය පිනෙන් උදාරයි. නවමාධ්‍ය සම්බන්ධීකරණය ජගත් නවරත්නගෙන් තාක්ෂණික දායකත්වය රජීව නානායක්කාර මම සුජිවමානගේ සමුගන්නම් පැහැබර අනාගතයකට අලුත් සිතුම් පැතුම් සමගින් අපි යළිත් එකතු වෙමු. නිදා නොඉඳ යලි පිබිදි අහස බලන්නේ නව